න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති අච්ඡන්ත සුද්ධීති න තේ වදන්ති ආදාන ගන්ධං ගතිතං විසජ්ජ ආසංන කුබ්බන්ති කුහිංචි ලෝකේ අතීතයේ නොම පැටලෙත් අනාගතේ නොම සකසත් නොකියත් අරහත් මුනිවරු සියලු වාද පිරිසිදු යයි අවුල් වලට පැටලී යන සියලු වාද ගැටලිහමින් ලොවේ තිබෙන කිසි දෙයකට ආශාවෙන් තොරව සිටිති සීමාතිගෝ බ්‍රාහ්මනෝ තස්ස නත්ථි ඤත්වාව දිස්වාව සමුග්ගහිතං නරාග රාගීන විරාගරත්තෝ තස්සීධනත්ති පරමුග්ගහිතන්ති කෙලෙස් වැටෙන්නේ පිටට ගිය ඒ අරහත් බමුණිඳුහට යමක් දැක්ක විට ඇලෙනා ගති කිසිවක් නැත්තේවේ රාගයටද නොම ඇලෙමින් විරාගයෙත් නොම ඇලෙමින් දැඩි ලෙසගත් කිසිම දෙයක් මුනිදුන් හට නොමැත්තේය. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුෙහි පහළ වුණේ මිනිසුන්ගේ ආයුෂ පිරිහින යුගයේ. මිනිසුන් නොයෙකුත් අකුසල් නිසා ඒ අකුසල වල ස්වභාවයන් අත්විඳිමින් ආයුෂය පිරිහෙන යුග බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව තුළ පෙන්වා දීලා තියෙනවා. ඒ අකුසලයෙන් මනුස්සයාගේ හිත පරිහානියට පත් වෙනකොට තිබෙන ප්‍රධාන ලක්ෂණය තමයි මනුස්සයාට කියන කරුණ වටහා ගන්නට තිබෙන නොහැකියාව. යමක් ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකාශ කරන කාරණාවේ අර්ථය වටහා ගන්නට ඊටාම දුෂ්කරයි. තමන්ගත් මතය, තමන්ගේ දෘෂ්ටිය අතහැරීම ඊටාම දුෂ්කරයි. ඒ තමයි අකුසලයෙන් යට වූ සිතක ස්වභාවය. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය, ප්‍රඥාවන්තයින් සිටින යුගයක ස්වභාවය තමයි යමක් ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකාශය නුවණින් සලකා, නුවණින් විමසා ඒ ප්‍රකාශයේ අර්ථය සෙවීම. ඒ විදිහට අර්ථය සොයද්දී ඒ අයට ප්‍රඥාව දියුණු කරගන්නත්, තිබෙන ප්‍රඥාව දියුණු කරගන්නත්, නූපන් ප්‍රඥාව උපදවා ගන්නටත් ඒ කාරණාව හේතු වුණා. වර්තමාන ලෝකයේ සහ අනාගතයේ දිහා බැලුවාම, අනාගත ලෝකයේ ස්වභාවය ගැන කල්පනා කරාම ඒ ස්වභාවය මුළුමනින්ම හාත්පසින්ම වෙනස් දෙයක් තියෙන්නේ. පිරිහෙන යුගයේ ස්වභාවය හොඳටම ප්‍රකට වෙන කරුණ තමයි මේ ලෝකයේ මිනිස්සුන් සත්‍යයට පිටුපා අසත්‍ය සත්‍යයක් ලෙස කල්පනා කිරීම.
ඒ වගේම තමන්ගත් මතය කෙරෙහි දැඩි ආදානග්‍රාහී ස්වභාවයකින් සුප්පටි නිස්සග්ගී නොවි දුප්පටි නිස්සග්ගී ලෙස කටයුතු කිරීම. මෙන්න මේක පිරිහෙන යුගයක තිබෙන ප්‍රධාන ලක්ෂණ. පිරිහෙන යුගයක ස්වභාවය හඳුනා ගන්නට තිබෙන ප්‍රධාන කාරණාව තමයි මේ තමන්ගත් මතය අත්නොහැරීම කියන කාරණාව. ප්‍රඥාවට ඉඩ ලබා නොදීම. එතකොට අපි ගත්තාම මේ ලෝකේ ප්‍රඥාව උපදවලා දෙන දෙයක් ඇත්නම් ඒ තිබෙන්නේ බුද්ධ වචනේ පමණයි. අනිත් කිසිදු දෙයකින් ප්‍රඥාවක් උපදවලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවට මූලිකත්වය ලබා දුන්නේ ප්‍රඥාවන්ත කෙනාට තමයි මේ සංසාර දුකින් නිදහස් වීම තියෙන්නේ කියන කාරණාව උන්වහන්සේ දුටුව නිසා. බුදු ඇසින් දැකපු නිසා. උන්වහන්සේ දැක්කා බුදු ඇසින් මේ ලෝකයේ දෙස බලනකොට මේ ලෝකය දැක්කේ හරියට නිලුම් විලක් වගේ, මහනෙල් විලක් වගේ, ඕලු විලක් වගේ. ඒ කියන්නේ මේ ලෝකයේ ඉන්නවා ප්‍රඥාවන්ත මිනිසුන්. ප්‍රඥාව අවදි වෙන්නට යමක් ධර්මයක්, සත්‍ය ප්‍රකාශනයක් මේ ලෝකේ නැහැ. ඒ සත්‍ය ප්‍රකාශනය තමන්ගේ දෙසවනට නොවැටෙන තාක්කල් සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඒ සත්‍යය මතු කරලා දේශනා කරනකොට මේ සත්‍යයයි මෙන්න මේ විදිහට අනිත්‍ය වූ ධර්මයක් මේ ලෝකේ පවතිනවා, මේ විදිහට අනාත්ම වූ ධර්මයක් මේ ලෝකේ පවතිනවා කියලා ප්‍රකාශ කරද්දී ඒ ධර්මය අවබෝධ කරගන්න අර ප්‍රඥාවන්ත කෙනාට අවස්ථාව ලැබෙනවා. අක්කන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මය අවබෝධයට සුදුසු මානසික මට්ටමින් යුක්ත පුද්ගලයන් ලෝකේ පහළ වෙනවා. හැබැයි ධර්මයේ කතා වෙන්නේ නැත්තම් ධර්මය අවබෝධ කරන්න ඒ කෙනාට අවස්ථාවක් නැතුව යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒකට හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම ධර්මයේ දේශනා කරන්න කල්පනා කරලා ලෝකයේ දිහා බැලුවා ධර්මය අවබෝධ කරගන්න සුදුසු කවුද කියලා. උන්වහන්සේ ඉස්සෙල්ලාම බැලුවේ ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන තමන්ගේ ඒ බෝසත් අවදීයේදී එහෙම නැත්නම් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන අවදීයේදී උන්වහන්සේට සමාධිය පිණිස උපකාර කරපු ඒ ගුරුවරුන් දෙන්න. ඒ ගුරුවරුන් දෙදෙනා ඒ වෙනකොට කලුරේ කරලා එක්කෙනෙක් දවස් 7කට කලින් කලුරේ කරලා අනික් කෙනා කලින් දවසේ රාත්‍රියේ කලුරේ කරලා. එතකොට බුදුරජාණන් වහන්සේට හිතෙනවා ආලාර කාලා මුද්දකරාම පුත්ත මේ දෙදෙනා ඒකාන්තයෙන් ප්‍රඥාවන්තයින්. මේ දෙදෙනාට ධර්මය අහන්න ලැබුණා නම් ධර්මය අවබෝධ කරනවා. දැන් මේ අය ධර්මය අවබෝධ කිරීමට බොහෝ දුර වූ ඒ ආකාසානංචායතන සමාධිය නිසා උපදින ලෝකවල, විඥානංචායතන සමාධිය නිසා උපදින ලෝකවල දැන් ඉපදිලා ඉන්නේ. දැන් මනුස්ස ලෝකයේ ඒ දින නැති නිසා මේ මොහොතේ ධර්මය අවබෝධ කරන්න, ධර්මය ප්‍රකාශ කරන්න විදියක් නැහැ කියලා භාගතුන් වහන්සේ ඊළඟට තමයි පස්වග ශ්‍රමණයන් වහන්සේලා දිහා බලන්නේ. බුදු ඇසින්. එතකොට බලන්න එකෙන් හොඳටම පැහැදිලි වෙන කාරණාවක් තමයි ඒ අය ධර්මය අහන්න ලැබුණා නම් ඒ අයට ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාවක් තිබුණා. ඉතින් ඒ නිසා මේ ලෝකේ ප්‍රඥාවන්තයා පහළ වුණත් ධර්මයක් නැත්තම් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. ප්‍රඥාව ධර්මයේ තිබුණත් ප්‍රඥාව නැත්තම් ඒ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ සුද්දට්ඨක සූත්‍රයේදී දේශනා කරන අවසාන ගාථා දෙක තමයි අද අපි ඉගෙන ගන්න පින්වත්නි. මේ ගාථා වලින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා න කප්පයන්ති න පුරෙක්කරෝන්ති අච්ඡන්ත සුද්ධින්ති නතේ වදන්ති ආදාන ගන්තං ගතිතං විසජ්ජ ආසංන කුබ්බන්ති කුහිංචි ලෝකේ. අතීතයට පැටලීමක් නැහැ. අනාගතය ගැන ප්‍රාර්ථනාවකුත් නැහැ. ඒ වගේම ඒ අරහත් මුනිවරුන් සියලු වාද පිරිසිදුයි කියලා වාදයන් ගැන ප්‍රශංසාවක් නැහැ. අවුල් වලට පැටලී යන සියලු වාද ගැට ලිහිමින් ලෝයේ තිබෙන කිසි දෙයකට ආසාවෙන් තොරව සිටී. උන්වහන්සේලා කිසිම වාදයක් මේක හොඳයි මේක නරකයි කියලා උන්වහන්සේලාගේ බෙදීමක් නැහැ. මේ කියන විදිහේ හරි මේ කියන විදිහේ වැරදි කියලා උන්වහන්සේලාගේ බෙදීමක් නැහැ. උන්වහන්සේලේක බෙදලා වෙන් කරන්න යන්නේ නැහැ. ඊළඟට වාදය යහපත් කියලා වාදයට අනිත් අය පොළඹවන්නේ නැහැ. ඒ වගේම වාදය ගැන අනිත් අය උනන්දු කරවන්නේ නැහැ. මොකද ධර්මය කියන්නේ වාදයට අයිති එකක් නොවන නිසා. මේ ලෝකයේ ධර්ම ධාතුව කියලා යමක් තියෙනවා. ඒ ධර්ම ධාතුව පිරිසිඳ අවබෝධ කරපු ශ්‍රාවකයෝ
දන්නවා තමන්ගේ හිතේ මේ කෙලෙස් උපදින විදිහ. ඒ කෙලෙස් උපදින ස්වභාවය. ඒ කෙලෙස් වලින් සත්වයාට යහපතක් නොවන බව ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයෝ දකිනවා. උන්වහන්සේලා ඒ ශ්‍රාවකයන් ගිහි වේවා පැවිදි වේවා මේ ලෝකයා සමග වාද කරන්නට පෙළඹෙන්නේ. වාදයට ප්‍රශංසා කරන්න උන්වහන්සේලා හේතුවක් දකින්නේ නැහැ. මොකද වාදයෙන් ධර්මය අවබෝධ කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යයක් නිසා. ඒක මේ ලෝකේ පවතින සත්‍යයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මතු කරපු නිසා. ඒ කරුණ ගැන විශ්වාස කරන කෙනා වාදයෙන් කිසිම වාදයකට කිසිම වාදයට මූලික වන කරුණකට උන්වහන්සේලා ප්‍රශංසා කරලා ඒ සඳහා අනිත් අය පොළඹවීමක් නැහැ. ඒ වගේම තමයි අවුල් වලට පැටලී යන සියලු වාද ගැට ලිහමින් ලෝයේ තිබෙන කිසි දෙයකට ආසාවෙන් තොරව සිටි. උන්වහන්සේලා අවුල පිණිස පවතින ජීවිතයේ අවුලටපත් වෙන ජීවිතයේ සසර ගමනට වැටෙන යම් හේතුවක් තියෙනවා නම් ඒ සියලු හේතුන් උන්වහන්සේලා නිරුද්ධ කරලා තියෙන්නේ. ඒ හේතු තමයි එක්ක අතීතයේ අරබයා හේතු සකස් කරනවා. එහෙම නැත්නම් අනාගතයේ අරබයා හේතු සකස් කරනවා. අතීතයේ මෙහෙම කිව්වා, අතීතයේ මෙහෙම වුණා, අනාගතයේ මෙහෙම වේවි කියලා ඒ ගැන කිසිම කතා බහක් ධර්ම අවබෝධය කරපු ශ්‍රාවකයෙකු තුළ ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතය ගැන සැක කරන්නෙත් නැහැ. අනාගතය ගැන ප්‍රාර්ථනාවකුත් නැහැ. අතීතය පිළිබඳව කතා බහකුත් නැහැ. උන්වහන්සේලා වර්තමානයේ තුල යම් ධර්මයක් වේද ඒ ධර්මයන් මනාව නුවණින් සිහියෙන් යුතුව විදර්ශනා ප්‍රඥාවෙන් දකිමින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ බද්දේකරත්ත සූත්‍ර ආදී ධර්මයන්හි පෙන්වලා දෙනවා අතීතං නන්වාගමෙය. අතීතය අහපෝ පැමිණෙන එකක් නෙමෙයි. නප්පටිකංකේ අනාගතං. අනාගතය ගැන පැතුමකුත් හිතේ නැහැ. යදතීතං පහීනංතං. යමක් අතීත නම් ඒ දේ ප්‍රහාණය වෙලා ගිය දෙයක්. ඒ දේ දැන් දකින්න නොලැබෙන දෙයක්. අපත්තං ච අනාගතං. අනාගතයේ කින දේ නොපැමිණුණ දෙයක්. ඒ දේ වර්තමානයේ දකින්න නැහැ. පච්චුප්පන්නං ච යෝ ධම්මං. තත්ත විපස්සති. වර්තමානයේ යම් කිසි ධර්මයක් හේතු නිසා උපදිනවද හේතු නැතිවීමෙන් නැති වී යනවද ඒ ධර්මයන් තත්ත විපස්සති. ඒතනම හටගන්න අයුරින්ම විදර්ශනා ප්‍රඥාවෙන් දකිනවා. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහේ. ඒ දෙයට ඇදිලා යන්නේ නැතුව, ඒ දෙයට ග්‍රහණය වෙලා යන්නේ නැතුව, ඒ දෙයට බැඳිලා යන්නේ නැතුව, ඒ දෙයට කම්පාවටපත් නොවි ඒ ශ්‍රාවකින් ඒ මනාව නුවණින් යුතුව සියලු දේ ඉක්මවා යනවා. ඒතකොට බලන්න මේ විදිහට ශ්‍රාවකයා තමන්ගේ ජීවිතේ පුහුණු කරන්න පින්වත්නි එකම එක ධර්මයක් පුරුදු කිරීමෙන්. ඒ ධර්මයේ තමයි හේතුඵල ධම. මේ හේතුව සකස් වීම නිසා දුක නම් වූ ඵලය හටගන්නවා කියන අවබෝධ ඥානය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් තුල තිබෙන මූලික දැනුමක්. ඒ දැනුම තමයි සියලු දේට උන්වහන්සේලා උපකාර කරගන්නේ. ධර්ම අවබෝධයේ පිණිස ප්‍රධාන වෙන කාරණාව තමයි හේතුඵල ධර්මයේ පිළිබඳ ඇති කරගන්න අවබෝධ ඥානය. ඒ අවබෝධ ඥානය ඇති වෙන්නේ තමන්ගේ ජීවිතය තුළ මේ හේතුඵල ධර්මයේ සකස් වීම දකින ශ්‍රාවකයා ඒ හේතුඵල ධර්ම සමග වාදයට පැටලලා යන්න කරුණු සකස් කරගන්නේ නැහැ. වාදයෙන් ලිහෙන, වාදයෙන් ගැටවලින්, ඒ වගේම නොඑක් අයට නිന്ദාපහාස කිරීම වලින්, ඒ වගේම නොඑක් මතවාද වලට පැටලී යාමෙන් ලිහිලා යන විදිහටයි උන්වහන්සේලාගේ කල්පනාව තියෙන්නේ. සාමාන්‍ය ලෝකයට එහෙම කල්පනාවක් නැහැ. සාමාන්‍ය ලෝකයට තියෙන්නේ ප්‍රඥාවෙන් තොරව මේ ජීවිතේ తాවකාලිකව අපේක්ෂාවක් පිළිබඳ කල්පනාවක් විතරයි. తాවකාලිකව ලැබෙන ආස්වාදයක් පිළිබඳව කල්පනාවක් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින්ට ඒ විදිහ දෙයක් නෙමෙයි තියෙන්නේ. උන්වහන්සේලා ජීවිතයේ යථාර්ථය සොයාගෙන යන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ කිරීමෙන්. ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ ජීවිතේ නුවණින් දකිමින් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශය ඊටාම සුන්දර ලෙස සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, විස්තර කරනවා. මේ සත්වයන් ආදානගන්ත, ඒ කියන්නේ මේ ආදානග්‍රාහී වීම කියලා කියන්නේ මොකක්ද? ඒ තමයි චත්තාරෝ ගන්තා. ගන්තා කියලා කියන්නේ කෙලෙස් සහිත බව. කෙලෙස් සහිත බවල් හතරක් තියෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. අවිජ්ජා කායගන්තෝ. අවිජ්ජා කියලා කියන්නේ ආසාව, තණ්හාව, බැඳී යාම. ඊළඟ එක තමයි ව්‍යාපාද.
ව්‍යාපාදය කියලා කියන්නේ තරහ, අමනාපය. ඊළඟ එක සීලබ්බත පරාමාසය. සීලබ්බත පරාමාසය නම් වූ කෙලෙස් සහිත බව. ඊළඟ එක තමයි ඉදං සච්ඡාබිනිවේසෝ කායගන්තෝ. මේ සත්‍යයයි කියලා පැමිණෙන දෘෂ්ටිගත වීම. මෙන්න මේ කාරණා විදිහට ආකාර 4කින් මේ සත්‍යය කෙලෙස් වලට බැඳිලා යනවා කියනවා. අපි ගත්තාම අභිජ්ජා කියන එක අනුන්ගේ දෙයට ආසා කිරීම, ඒ වගේම හිතේ පවතින ආසාව, තණ්හාව කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ එතනින් පැහැදිලි කරන්නේ. එතකොට කෙනෙකුගේ හිතේ ආසාවක්, බැඳීමක් තියෙනවා නම් ඒ කෙරෙහි යම් තමන් අරමුණක් ගත්තද, නැත්නම් යම් කිසි ආකාරයක තමන්ගේ අදහසක් තියෙනවද, නැත්නම් තමන් දකින්නා වූ යම් රූපයක්, යම් ශබ්දයක්, යම් ගඳ සුවඳක්, යම් රසයක්, යම් පහසක්, යම් අරමුණක් වෙයිද, මේ ආදී සියල්ලටම මේ සිතේ බැඳීමක් උපදිනවා. මේ සත්‍ය අකමැති ඒ බැඳීම දුරු කරගන්න. මොකද ඒ දෙයින් තමන්ට ලැබෙන ආස්වාදයට හිත බැඳිලා යන නිසා. ඒ නිසා ඒ හිතේ රූපයන් කෙරෙහි, රූපාදී අරමුණු කෙරෙහි උපදින කැමැත්ත මේ සත්‍යයට කෙලෙස් සහිත බවක්. එහෙම නැත්නම් තමන් අකමැති රූපාදී අරමුණු තමන්ගේ ජීවිතයට ලැබෙනකොට ඒ අකමැති දේ කෙරෙහි හිත ගැටෙනවා. ඒ ගැටීමටත් මේ සත්‍ය අප්‍රිය කරනවා. ඒ ගැටීම ප්‍රතික්ෂේප කරමින් වෙනත් දෙයක් ප්‍රාර්ථනා කරනවා. ඒ ගැටීම, ඒ ප්‍රතික්ෂේප කිරීම කෙලෙස් සහිත බවක් වශයෙන් භවයට බැඳුණු සත්‍යයට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යාපාදය කියලා කියන්නේ කෙලෙස් සහිත බවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට අනිත් එක තමයි සීලබ්බත පරාමාස. සීල ව්‍රතවලට බැඳිලා යනවා. සීල් ව්‍රතවලට බැඳිලා ගිහිල්ලා ඒ සීල් ව්‍රත වලින්, සීල ව්‍රත තමන් සමාදන් වූදී නිවැරදි කියලා ඒ දෙයට ග්‍රහණය වෙලා දැඩිව ඒ කෙරෙහි බැඳිලා සිටිනවා. ඒ දෘෂ්ටියක් වශයෙන් තමන්ට වෙනස් නොකළ හැකි දෙයක්, ආත්ම දෙයක් වශයෙන් ඒ සීල ව්‍රතවලට බැඳිලා ඒවා කෙරෙහිම ඇලී ගලී වාසය කරනවා. ඒ තුල කෙලෙස් උපදිනවා. ඊළඟට 4 වෙනි කාරණාව ඉදං සච්ඡාපිනිවේසෝ කායගන්තෝ. මේ සත්‍යයයි කියලා තමන්ගත් මතයත් නොහැර වාසය කරනවා. මේ කෙලෙස් උපදින දෙයක්. නිදහස් මනසක් ඇති කර නොගත්තු කෙනෙකුට ධර්මයේ තුලින් යථාර්ථයක් අවබෝධ කරගන්න බෑ. දැන් අපි ගත්තාම නිදහස් මනසක් ඇති වෙන්න නම් ධර්මයේ තුල අපිට තියෙන ඕනේ බුද්ධ වචනේ පිළිගන්න තරම් නිහතමානීකමක්. බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කරාම, දේශනා කළාම ඒ බුද්ධ වචනේ සත්‍යයක් කියලා පිළිගැනීමේ හැකියාවක්. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් නැති කෙනා තර්කයට තමයි එන්නේ. වාදයට එනවා. එයාට ශ්‍රද්ධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ගැන පිළිගැනීමක් නැහැ. ඒ නිසා මෙයා තමන්ගත් මතේ නිවැරදි කියලා ඒ මතයට ගරු කරමින් කටයුතු කරනවා. ඒ මතයට ගැළපෙන දේවල් ප්‍රකාශ කරනවා. ඒ මතේ සනාථ කරන්න නොයේක් දේවල් කියනවා. නොයේක් දේවල් සාධක වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කර තමන්ගේ මතය සනාථ කරන්න තර්කානුකූලව වාද කරනවා. මෙන්න මේ විදිහට වාදයකට පත්වීමක් රහතන් වහන්සේට හෝ අනාගාමී ශ්‍රාවකයාට, සකදාගාමී ශ්‍රාවකයාට, සෝතාපන්න ශ්‍රාවකයාට, ධම්මානුසාරී, සද්ධානුසාරී ආදී ශ්‍රාවකින්ට නැහැ. ඒ ශ්‍රාවකයෝ බලන්නේ තමන්ගේ ජීවිතයේ දෙස ගැඹුරින් බැලීමක්. ලෝකයා දෙස වාදයට යන්නේ තමන්ගේ ජීවිතයේ දෙස නොබලන හිස් පුද්ගලයන්. එතකොට මේ ස්වභාවය අභ්‍යන්තරයේ කුසල් නූපදින තාක්කල් පවතිනවා. අභ්‍යන්තරයේ කුසලයක් ඉපදුනොත් මේ නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලන්නට ඕනේ තමන්ගේ ජීවිතයත් වාදයේ පිණිස යොමු වෙච්ච එකක්ද? එහෙම නැත්නම් තර්කයට ප්‍රිය කරන ජීවිතයක්ද? එහෙම නැත්නම් තමන්ගේ සිත, තමන්ගේ සිතවිලි වඩාත් කැමති වෙන්නේ වාද විවාද කරමින්, තර්ක කරමින්, පැහැදිලි කරන කරුණ වලටද? එතකොට මේයින් අපි දැනගන්න ඕනේ නම් අපේ සිතත් මේ කෙලෙස් සහිත බවට වැටිලා තියෙනවා කියලා. ඒ නිසා ඒන් සිත මුදවා ගත යුතුයි. ඒක තමයි ශ්‍රාවකත්වයට පැමිණීමේ මූලික පදනම හැදෙන තැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඊළඟ ගාථාවෙන් සීමාතිකෝ බ්‍රාහ්මනෝ තස්ස නත්ති ඤත්වාච දිස්වාච සමුග්ගහිතං න රාගී න විරාග රත්තෝ තස්සීද නත්ති පරමුග්ගහිතಂತಿ. ඒ කියන්නේ කෙලෙස් වැටෙන්නේ පිටට ගිහිල්ලා රහතන් වහන්සේ යමක් දැක්ක විට ඇලෙනා ගතිය කිසි විටක උන්වහන්සේ තුල නැහැ.
රාගයට ඇලෙන්නේ නැහැ. විරාගයට ඇලීමකුත් නැහැ. ඒ වගේම දැඩි ලෙසගත් කිසිම දෙයක් මුනිඳුන්හට නොමැත්තේය. මේ ලෝකේ කිසිම දැඩිවගත්තු මතයකට මුනිවරයා බැඳිලා ගිහිල්ලා නැහැ. උන්වහන්සේ මුළුමනින්ම නිදහස් වෙච්ච සිතකින් වාසය කරනවා. කොයිතරම් නිදහස් සිතකින්ද කියන්නේ උන්වහන්සේ රාගයට ඇලීමකුත් නැහැ. විරාගයට ඇලීමකුත් නැහැ. දැන් අපි හිතනවා රහතන් වහන්සේ විමුක්තියටපත් වුණාම මේ විමුක්තියට ඇලීමක් තියෙනවා කියලා. නමුත් රහතන් වහන්සේට විමුක්තියට ඇලීමක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ සංසිඳීමෙන් යුතුව වාසය කරන්නේ. උන්වහන්සේ විමුක්තියත් හේතු නිසා හටගත්තු කාරණාවක් වශයෙන් අවබෝධ කරලා ඉවරයි. උන්වහන්සේ අවිද්‍යාව මුළුමනින්ම දුරු කරලා ඉවරයි. ඒ නිසා උන්වහන්සේට 아무තෙන් කෙලෙස් හට ගැනීමක්, කෙලෙස් ඉපදීමක් ගැන කතා බහක් උන්වහන්සේගේ ජීවිතය තුළ නැහැ. ඒ වගේම කෙලෙස් සහිත වූ ක්‍රියාවක්, කෙලෙස් සහිත වූ කල්පනා කිරීමක් උන්වහන්සේගේ ජීවිතය තුළ නැහැ. එවැනි වූ සංසිඳීමකටපත් වෙච්චි රහතන් වහන්සේ ධර්ම අවබෝධ කරපු පරිපූර්ණත්වයටපත් වෙච්ච උත්තමයන් වහන්සේලා මේ මහා පෘථුවිය සැනසුමටපත් කළා. දෙවියන්ගේ පවා පැසසුමට ලක් වෙලා වන්දනාමානයට ලක් වුණා. බ්‍රහ්මයන්ගේ පවා වන්දනාමානයට ලක් වුණා. ඔබ අහලා ඇති සුනීත මහරහතන් වහන්සේ උන්වහන්සේ ගිහි ජීවිතය ගත කරද්දී බොහොම දුකසේ ජීවත් වෙච්ච කෙනෙක්. නමුත් උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණාට පස්සේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කරා. ඒ වගේම සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරු ඇවිල්ලා වන්දනාමාන කළා. ඒ වන්දනාමාන කරනකොට බුදුරජාණන් වහන්සේ ඒ උන්වහන්සේගේ ගුණයන් ගැන ප්‍රකාශ කරනවා. මේ මගධ ජනපදයේටම මේ සුනීත වැනි සාන්ත සිත් ඇති උතුමෙක් වාසය කිරීම දෙවියන් බඹුන් සියලු දෙනාටම යහපතක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බලන්න මේ සාන්ත භාවයට පත්වීම තුළ උන්වහන්සේලා තුළ කම්පනයක්, සෙලවීමක් නැහැ කිසිම දෙයකින්. උන්වහන්සේලා විරාගයට ඇලීමකුත් නැහැ. උන්වහන්සේලා ජීවිත සංස්කාරයේ පවතිනකන් මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. ඊන්පසුව පහන් සිලක් නිමිලා යනවා වගේ සිහිල් වෙලා යනවා. මේ විදිහට ඒ සාන්ත සිතක් උපදවා ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපකාරය ලැබුවා අතීතයේ හිටපු ප්‍රඥාවන්තයින්. අපිටත් ප්‍රඥාව මෙහෙවා ගන්නට පුළුවන් වුණොත් මේ අවස්ථාව උදා කර ගන්නට පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරන්න පින්වත්නි, විශේෂයෙන්ම මේ සුද්දට්ඨක සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ බොහෝ දහම් කරුණු මේ පිරිසිදු භාවයේ පිණිස, කෙලෙස් දුරු කර ගැනීම පිණිස, ඒ වගේම දෘෂ්ටිගත නොවීම පිණිස, ඒ වගේම සාන්ත සිතක් උපදවා ගැනීම පිණිස භාගතුන් වහන්සේ වදාලා. මේ ධර්මය අහපු ඒ චන්ද්‍රහබ කුමාරයා මේ ධර්මයේ දේශනාව අවසානයේ මාර්ගඵල ලැබලා අරහත්ත්වයටපත් වෙනවා. බුද්ධ ශාසනයේ පැවිදි භාවයටපත් වෙනවා. ඒ අරහත්ත්වයටපත් වෙලා නිකලෙස් සිතකින් වාසය කළා මේ ලෝකේ. ඒ නිසා අපිටත් මේ උතුම් ධර්මයේ උපකාරයෙන් මෙවැනි වූ සාන්ත සිතක් ඇති කරගන්නට, ගෞතම බුද්ධ ශාසනය තුළ පිහිටක් පිළිසරණක් සදා ගන්නට, දෘෂ්ටිගත නොවී තමන්ගේ සිතේ හටගන්න කෙලෙස් දුරු කරලා ඒ බුද්ධ වචනේ කෙරෙහි ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව තමන්ගේ ජීවිතය ධර්මානුකූලව ගත කරගන්න අප හැම දිනාටද මේ ධර්මයේ උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ 658/42 මහවිල උද්‍යානයේ කොළඹ 9 කියන ලිපිනෙහි පදිංචි ප්‍රියන්ති බෝපගේ, අනුර වීරතුංග, ශානි වීරතුංග, කෞසල් ලබේරුවන්, ඕෂධි වීරතුංග කියන පින්තුන් විසින්. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝද උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින්ද උපකාර වේවා. අද දවසේ දායකත්වයෙන් දරන පින්තුන් නමින් මේ පරිලෝකීය සිරිසේන බෝපගේ, විල්සන් වීරතුංග, කාන්ති වර්ණකුල සූරිය, ආර්.බී. ඇලිස්, ආර්.බී. සෝමාවතී, අයිරාංගනි දිසානායක යන්නේ පින්තුන් ඇතුළු මේ පරිලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් අත මිදෙන්නට රැස් කළ සියලු පින් උපකාර වේවා.
අද දවසේ දායකත්වයේ දරන පින්වතුන්ගේ පවුලේ සියලුම දෙනාටත් ඒ වගේම සුජීවත්ව සිටින RB ඇසිලින්, RB ගුණවති, ප්‍රියන්ති බෝපගේ, අනුර වීරතුංග, සිරිපාල අබේරුවන් කියන සියලු පින්වතුන්ටත් ඒ වගේම මේ පවුලේ සියලුම දූ දරුවන්, වැඩිහිටියන් ආදී හැම දෙනාටත්, ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටත් රැස්කල සියලු පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. මහමෙවුනා වාසී සියලුම මහා සංඝරත්නයටත්, අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු පින්වතුන්ටත්, නොයෙක් අයුරින් උපකාර කළ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.